තාක්ෂණ විෂය දාලා ආපු ඉතාම හොඳයි. දැන් මාධ්‍ය අධ්‍යයන වගේ විෂය පුතේ ඇත්තට මේක ලෝකෙට ලංකාවට හඳුන්වලා දෙන්නම ජොබ් ඔරියන්ටඩ් සබ්ජෙක්ට් එකක් කියලා. දැන් මේ ඔබ මේ අවුරුදු විභාගයට දරුවෙක් කියනවා නම් කොරෝනා හින්දා කරගන්න බැරි වුණේ කියලා ඔයාට ඒක වගේ CV එකට දාන්න පුළුවන්ද? ගයාන් සයන්ස් කරන්න ගිහින් අහුවෙන්න එපා කියලා. මං හිතුවා සමහරට කියන උඹ නම් සයන්ස් කරපන්. ඒගොල්ලෝ වැඩ කරන්නේත් නෑ. 14 තමයි මම ඔන්ලයින් උගන්වන්න පටන් ගන්න Skype එකේ. මගේ ලීෆ්ලෙට් එකේ මම දානවා දිවයිනේ ඉහළම සුදුසුකම් සහිත මාධ්‍ය ගුරුවරයෙක් කියලා. පාසල් ප්‍රේමී කරගෙන යන්න ටියුෂන් ගුරා කියයි. ඊටම බිනින්ද නිසා කියනවා නෙමෙයි. නමුත් ඇය ආවට පස්සේ තමයි ගොඩක් දේවල් අලුතෙන් හැදුනේ වෙනස් වුනේ බය නැතුව තීරණ ගන්න. අයිබෝන් කියලා පිළිගන්නවා ලයිෆ් ෆන් කැට් YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අපි කලිනුත් මේ වගේ සක්සස් ස්ටෝරි එකක් කරා මොටිවේෂන් වීඩියෝ එකක් කළා. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නවා ඒ වගේම ජීවිතේ සාර්ථකව ජයගත්ත පුද්ගලයෙක්ගේ ජීවිත කතාව ඕගොල්ලොන්ට අරගෙන එන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දිවයිනේ ප්‍රසිද්ධ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයන ගුරුවරයෙක් අයිබෝන් ගයාන් සර්. ඉතින් මේ තමයි ගයාන් ඉද්දමල්ගොඩ සර්. ඉතින් සර් මොකද වෙන්නේ මේ දවස්? සාමාන්‍ය පරිදි පන්ති කටයුතු කරගෙන දරුවොත් එක්ක සතුටින් ඉන්න. හොඳයි. මුලින්ම අහන්න කාලීන ප්‍රශ්නයක්. දැන් මේ කොරෝනාවෙන් පස්සේ කොහොමද ජීවිතේ? ශාස්ත්‍රීය කටයුතු පැත්තෙන් නැත්නම් මේ පන්ති කටයුතු පැත්තෙන් අපිට ලොකු වෙනසක් කරා. අනුද කොරෝනා වලට ඉස්සෙල්ලා කවුරුත් ඔන්ලයින් පන්ති ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් අපි කොරෝනා හින්දා ඔන්ලයින් පන්ති පටන් ගත්තා. කොරෝනා ඉවරුණා ඔක්කොම ඔන්ලයින් පන්ති නැවතුණා. නමුත් මම ඇතුළු මගේ කණ්ඩායම එතිනුත් ඉස්සරහට ගියා. අපි වෙනම ආයතනයක් පටන් ගත්තේ. ආයතනය අපේ පන්තියට ළමෙක්ට ඇවිල්ලා ඕනනම් සහභාගී වෙන්න පුළුවන් සජීවීව. එහෙම නැත්නම් ඒ මොහොතේ ළමයාට ඒ වැඩසටහනට ඒ පන්තියට ගෙදරින් සහභාගී වෙන්න පුළුවන්. අපි කියනවා හයිබ්‍රිඩ් ටියුෂන් කියලා. හයිබ්‍රිඩ් ටියුෂන් කියලා කියන්නේ අපි තුමු ඔයාලට අසනීපයක් වුණා කියලා. එදාට ඔයාලට පන්තියෙන් ඕනේ එදාට ඒ පන්තියට ගෙදරින් සහභාගී වෙන්න පුළුවන්. හරි. හැබැයි අපි මේ මොනවා කතා කරලා ලංකාවේ මේ තාක්ෂණයේ පැත්තෙන් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවනේ Wi-Fi තාක්ෂණය ඉඳන්ම. එහෙනම් අපි ඒකටත් උත්තර ලබා දුන්නා. අපි ඒකට කියනවා මේ ටෙලිපෝට් ටියුෂන් කියලා. කියන්නේ අපි හිතමු කුරුණෑගල ඉන්න දරුවෙකුට Wi-Fi පහසුකම් නැහැ කියලා. ඒ ඇයට තුන් පන්තියට එන්න බෑනේ. අපි වෙනම අපේ ආයතන ලංකාවේ 20ක් විතර තියෙනවා. ඒ ආයතනයට එන්න පුළුවන් දරුවට. ඒක ගෙදර ඔන්ලයින් පහසුකම් නැත්තම්. ආයතනයට ඇවිල්ලා ආයතනයට අපි කොළඹ කරන පන්ති ආයතනයට අපි ටෙලිපෝට් කරන තාක්ෂණය ලබා දෙනවා. ඒකට දරුවට පන්තියේ ඉඳලා සහභාගී වෙන්න පුළුවන්. ඒකට ඔන්ලයින් පහසුකම් දරුවට තිබ්බත් නැතත් ඉස්සරහට අධ්‍යාපනය මගේ විෂය නෙමෙයි ඕනෑම විෂයක් බැරියර්ස් නැතුව බාධක නැතුව කරන්න පුළුවන් විධික්‍රම ටිකක් අපි කොරෝනා වලින් පස්සේ පටන් ගත්තා. හොඳයි. එතකොට මේ කොරෝනා වෛරස් එකත් එක්ක මුලින්ම මේක පටන් ගත්ත මුලම කොහොමද මේ අධ්‍යාපන කටයුතු වලට බාධා වුණාද මේ උසස් පෙළ? මොකද සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය උසස් පෙළම ටාගට් කරන විෂයක්. එතකොට මේ අවුරුද්දේ උසස් පෙළ ලියන නංගිල මල්ලිලට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ අභියෝගය. ඇතර මෙහෙමයි අලුතෙන් වැඩක් පටන් ගන්නකොට අනුද මේ බාධා වෙන එක නොපිළිගන්න එක සාමාන්‍ය දෙයක්. එහෙම නොවුනොත් තමයි ගැටලුව. දැන් මේ වැඩේ පටන් ගන්නකොටත් අන්තර්ජාලය හදා ගැනීම ගන්න හැමෝම කිව්වා ඔන්ලයින් උගන්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක ලංකාවට ප්‍රායෝගිකද? ඒක හරියයිද වගේ දේවල් කිව්වා. ළමීන්ට දැන් අපේ තරුණ පරම්පරාව ඔබේ පරම්පරාව Facebook WhatsApp Viber use කරනවා. එකඟයි YouTube use කරනවා. ඔබත් මේ කරන්නේ වැඩක්. හැබැයි සමහරලාට වෙබ් එකකට රෙජිස්ටර් වෙන්න දන්නේ නැහැ. ඒකට ඒ වගේ ප්‍රශ්න තිබ්බ හැබැයි වැඩක් කරගෙන යනකොට හැමෝම ඒවත් එක්ක වෙනස් වෙනවා නේ. වෙනස් වීමත් එක්ක හිමින් ඊට පස්සේ කටයුත්තට අනුගත වුණා. දැන් අහනවා අපෙන් කතා කරලම සර් මේ ඔන්ලයින් පන්තියක් නැද්ද කියලා ලංකාවේ ඕන කෙනෙක් අහන්න පුළුවන්. ඒක ඉස්සර නම් අපිට කරන්න පුළුවන් සතිය දවස් 7යි තියෙන්නේ ආයතන කීපයක්. දැන් ඊට වඩා එහාට ගිහිල්ලා ලංකාවේ විතර නෙමෙයි මාත් ඔබ විශ්වාස ගන්න මගේ පන්තියට එන්න මම කියන්නේ මාත් එක්ක උසස් පෙළ කරනවා ලබන වසරේ පිටරටින් නම් අය. ඒගොල්ලෝ විභාගයට මාසෙත් තමයි ලංකාවට එන්නේ. ඒගොල්ලෝ ඇඩ්මිෂන් කරන වැඩි වැඩ ආයත මෙහෙත් එක්ක කරගන්නවා. අපිත් එක්ක ඔන්ලයින් පන්තිවල විතර විභාග කරන අය ඉන්නවා. විශේෂයෙන්ම වැඩිහිටි අය ඉන්නවා. ඒ කියන්නේ එහෙම ලොකු වෙනසක් වුණා. මම පිළිගන්නවා පෞගේ මාස කීපයේ වෙනස් මේ තිබ්බ මේ ප්‍රශ්න එක්ක හැමෝම හිටිය අපි කියන ඇකඩමික් මූඩ් එක නෙමෙයි ඉන්නේ. කියන්නේ එහෙම එක නෙමෙයි ඔක්කොම ඉන්නේ කොරෝනා තත්ත්වයට එක අද කීයද හෙට කීයද. හැබැයි ඒකත් එක්ක උසස් පෙළ කියන්නේ ලබන අවුරුද්දේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔබට මේ ඔබේ මේ YouTube channel එකත් මොටිවේෂන් වලට එනින්ද මම එහෙම එකක් කියන්න මේ පාර විභාග කරන දරු ඉන්නවනම් කියන්නේ මෙහෙමයි. ඔබ අහලා ඇති 89 කාලේ විභාග කරන්න බැරි වෙච්ච අය කියනවා මේ සමහර අය ඔකට පස්සේ විභාග කරන්න බැරි වුණේ ඒ කාලේ 89 JB කලබල. දැන් ඔබට ඒක දැනෙන්නේ නැහැ නේද? ඔබට ඒක දැනෙන්නේ නැහනේ. 89 කාලේ එහෙමද?
රයිට් හරි ඕකේ. දැන් මේ ඔබ මේ අවුරුදු විභාගන දරුවෙක් කියනවා නම් කොරෝනා හින්දා කරගන්න බැරි වුණේ කියලා ඔයාට ඒක වගේ CV එකට දාන්න පුළුවන්ද? කොරෝනා නිසා මාහට විභාගේ හරියට සිදු කරගෙන නොහැකි නිසා S3ක් ලැබි. අවුරුදු දෙකක් ඒක වැළී වෙයි. තව අවුරුදු 5කින් ඔබ හිතන්නේ කොරෝනා කරපු අවුරුද්ද විභාග කරපු ළමයි කියලා වෙනම ජොබ් වලට වෙනම මොකක් හරි විදිහක් හැදෙනවද? නෑ. මාර්ගය ඔබට 89 දැනෙන්නේ නෑනේ. 71 දැනෙන්නේ නෑනේ. ඒ අරගලගෙන ඔබට අදහසක් නෑනේ. දැන් අවුරුදු 18ක දරුවා අවුරුදු 35ක් ගියාට පස්සේ තාත්තා අහනවා තාත්තගෙන් වුණාට පස්සේ අම්මගෙන් වුණාට පස්සේ අහනවා මොකද තාත්තා ඩිසාස් අඩු. ඒ කාලේ කොරෝනා වුණා. ඉතින් පස්සේ කරගන්න තිබ්බා. එහෙම කිව්වොත් මිසක් මේ කොරෝනා කියන්නේ ජීවිතේට එක්ස්කියුස් එකක් වෙන්නේ නෑනේ. අපි යෝග එක්ක යන එක තමයි වැඩි. එහෙම කරගන්න පුළුවන් නම් ජීවිතේ ගොඩ යන්න පුළුවන් මේ උසස් පෙළ වගේ කාරණාවකදී මොන බාධකාවක් ජන්ම ඒ රාෂ්ට්‍රක තිබ්බත් උපතින්ම රාහු කේතු අවුල් වුණත් මම ජ්‍යොතිෂ්‍ය කියන්නේ උපතින්ම රාහු කේතු අවුල් වුණත් තමන්ගේ වැඩේ කරගන්න ඕනේ නැත්තම් ගෙදරට සල්ලි තියෙන්න ඕනේ සල්ලි තිබ්බ වැඩක් නැහැ සල්ලි තියෙන මැට් එක වැඩක් නැති හොඳයි මම එනවා සර්ගේ ජීවිතේට කවුද ගයන් ඉද්දමල් කොට කියන්නේ ඉතාම සරලව කිව්වොත් මම මගේ අධ්‍යාපන පොසුමත් එක්ක කතාව කියන්න මම මුලින්ම ඉගෙන ගන්න මාළඹේ ආදර්ශ විද්‍යාලය ශිෂ්‍යත්ව පාස් වෙනවා ශිෂ්‍යත්ව පාස් වෙනත් මොටිවේෂන් ඔබ කිව්ව හින්දා මම ඒක කියන්න ශිෂ්‍යත්ව පාස් වෙන ඕන හින්දා මේ ක්‍රිකට් ගහන ඉස්කෝලේකට යන්න ඕන හින්දා ලෙදර් ගහන ඉස්කෝලේකට යන්න හින්දා ඒතකොට කාලුත් අම්මලා අපිට මේ බල කරේ නෑ උසස් පෙළ මේ ශිෂ්‍යත්වයට අපි මහන්සි වැඩ කරලා ලෙදර් ගහන ඉස්කෝලේකට යන්න ඕන ඊට පස්සේ ශිෂ්‍යත්ව පාස් වෙලා සිරිජන් බෝට් වෙන රාජකීය ජන විද්‍යාලයට එනවා ඊට පස්සේ ඒකේ සාමාන්‍ය පෙළ ලියනවා සාමාන්‍ය පෙළ මට ප්‍රතිඵල තියෙනවා A7යි B එකක් සාමාන්‍ය පෙළ A7යි B එකක් තියෙනවා කියන්නේ සාමාන්‍ය මැත්ස් කරන්නේ සයන්ස් කරන්නේ 2000 අවුරුද්ද ගන්න ඕනේ අවුරුද්දනේ වෘද්ධෝන්නේ ඒ කාලේ ඒකට 2000 ගණන් වල ඒකට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල A7යි B එකක් තියෙනවා කියන්නේ අනුද සාමාන්‍යයෙන් කරන්නේ මැත්ස් සයන්ස් නේ ඔයා දන්නේ නේද මොලේ දකුණු මොලේ සහ වම් මොලේ කතන්දරේ අපේ පන්ති හිටියා නන්දිරතා කියලා මිස් කෙනෙක් මට ඒ මිස් ඒ දවස්වල කියනවා ගයාන් සයන්ස් කරන්න ගිහින් අහුවෙන්න එපා කියලා. මං හිතුවා සමහරට කියන උඹ නම් සයන්ස් කරපන්. ඒගොල්ලෝ වැඩ කරන්නේත් නැහැ. මට ගණන් වලට 80ක් විතර තියෙනවා. මං හිතුවා මිස් මට ඉරිසියාව මොකක් කරේද කියලා. ඒතකොට තේරුන්නේ නැහැ. හැබැයි ඒ කාලෙත් මම ජාතික රූපවාහිනියේ පුංචි කාලේ ඉඳන් වැඩසටහන් කරා. ඒ මාධ්‍ය පොඩි ඉඩ කඩක් තිබ්බා. මට කියනවා සයන්ස් කරන්න මැත්ස් කරන්න එපා කියලා. මට හිතුණා මේ මිස් මොකක් කර හේතුවක් එක්කනේ කියන නැත්තේ. මං ක්‍රිකට් ටීම් එකේ වයිස් කැප්ටන්ලා ඉන්නකොටත් පන්ති අම්මට කතා කරලා කිව්වා ගයන්ට ආදරයක් තියෙනවා ක්‍රිකට් නවත්තන්න කියලා. උඹල්ලෝ මොකක්ද නේ අවුල කියලා. මට රිසර්ච් A7ක් තියෙනවනේ මං හිතුවා මිස් මට එහෙම කියයි කියලා මේ කැමති එකක් කරන්න කියලා. ඒත් කියනවා සයන්ස් මැත්ස් කරන්න එපා කියලා. රයිට් ඒක පස්සේ තේරුණා මේ දකුණු මොලේ වම් මොලේ කියන කතාව අනුව ඒ කියන්නේ අපි දක්ෂ එකක් තියෙනවනේ මීඩියා වල සාමාන්‍ය වල සාමාන්‍ය විශේෂයෙන් සාමාන්‍ය තත්ත්වයෙන් විතර එක තේරුම් ගන්න බෑනේ කියන්නේ මේ මම කියන්නේ මේ ඔයා O level රිසර්ච් වලින් තීරණය කරනවා නම් ඔයා ගන්න මැත්ස් කියලා ඔයා O level රිසර්ච් වලින් තීරණය කරනවා ඔයා ගන්න සයන්ස් කියලා ඒ තරම් ගුම් කමන්නේ. මොකද O level A9ක් තියෙන දරුවෝ A level කරලා S3ක් ගන්නවනේ. හැබැයි අපි දැනගන්න ඕන අපේ ටැලන්ට් එක. අපි කැමති මොනවටද? ඔබ ආර්ට් කරන ඔබ මේ වැඩේ කරන ඔබේ ආර්ට් ඔබේ රහ තියෙන්නේ මෙතනනේ. හැබැයි ඔබ සමහරට මැත් සයන්ස් කරන්න ගියා නම් ඔබ කරන්නේ වැරදි මාර්ගයක යන වෙන්න පුළුවන්. ඒක කොහොම හරි මම උසස් පෙළ කලා විෂය ධාරාව හදාරනවා. විෂයෙන් සමත් වෙලා ඊට පස්සේ මට ඕනුනේ නීති ප්‍රවේශයට යන්න. නමුත් ඒක බැරි වුණා. නමුත් ඊට පස්සේ කැලණි විශ්වවිද්‍යාලයට යනවා. කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ විශේෂ උපාධියක් හදනවා. හැබැයි අමතක කරන්න බෑ. එතකොට අපේ තාත්තා හිටියේ අපිට ආර්ථික වශයෙන් ප්‍රශ්න තිබ්බා. මට මතකයි සමහර පන්තිවල ෆ්‍රී කාඩ් වල ඉගෙන ගත්තේ. ඒක ආර්ථික ප්‍රශ්න තිබ්බ හින්දාම මම ඕලෙල් කරපු ගාමත් මම ජොබ් එකක් කරා. ඒ කාලේ නම් මම මේ මීඩියා වල ලොකුවට හිටියා. ඒ කියන්නේ ලොකුවට හිටියා යම් යම් වැඩ කරා. මම පළවෙනි දවස් කැම්පස් ගියෙත් ඊට ඉස්සෙල්ලා දවසේ පැය 3ක් කොහෙද රාජිත් සේනාරත්නක ඉන්ටර්විව් එකක් කළා. 2006 දී. මම ඒ කිව්වට පස්සේ යාළුවෝ හිතනවා මම පිස්සු බං මු කියන්නේ. මම බොරු මම කැම්පස් එකේ ලෙක්චර් සර් කිව්වට පස්සේ මම මේ මොකද ඊයාව නැති සර් ලෙක්චර් අර මේ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බ කියලා. මේ පඬිතේ බොරු කියනවා කියලා හිතුවා. හැබැයි ඊට පස්සේ මම පළවෙනි අවුරුද්දේ ඒගොල්ලෝ වැඩ කරලා තේරුම් ගත්තා ගියා මොකක් හරි වැඩක් කරනවා කියලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ ඒ කටයුතු කරලා විශේෂ උපාධියක් ගත්තා. හැබැයි කැම්පස් ගියේ බොහොම අඩුවෙන් පළවෙනි අවුරුද්දේ. ඒ දන්නවද? මම උඩ මැක්ස් ටීවී එකේ නාලිකාවක් වැඩ කරනවා. ඒක කැම්පස් යන්නේ විභාග දවස් වලට ට්‍රිප් යනවා. වෙන කැම්පස් යන දවසක් නෙවෙයි විභාග දවස් වල ට්‍රිප් යනවා කැම්පස් යන. එතකොට ඊට පස්සේ ඒ කාලෙම මම ඉඩම් අමාත්‍යාංශ ඊට පස්සේ මට පොඩි වෙනසක් ඕන වුණා. නාට්‍ය කාලයක් දැන් ඔබට මේ රහක් තියෙනවනේ. කාලයක් නේ එකම රහ හිටියොත් ඒ රහ එපා වෙනවා. ඊට පස්සේ මම තීරණය කරා පොඩ්ඩක් රාජ්‍යංශයට යන්න ඕනේ පොඩි රහක් ඇති වුණා. කැම්පස් කාලෙන් පුතේ ඉඩම් අමාත්‍යාංශයේ කැම්පස් කාලේ ඉඩම් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් විදිහට යන්න මට අවස්ථාව ලැබුණා. ඒකේ ඊට පස්සේ අවුරුදු 3ක් හිටියා
දැන් නියෝජ්‍ය මාධ්‍ය ලේකම් විදියට. ඒතකොට කැම්පස් එකේ කෙනෙක් විදියට මාධ්‍ය ලේකම් කෙනෙක් වෙනවා කියන්නේ ඒක වෙන වැඩක්. දැන් සමහරලාට මම මේ කියන්නේ මම ගැන පුරුසාරමකට වඩා මේක බලන කෙනෙකුට යමක් ගන්න. මම සමහරලාට කැම්පස් එකේ මොන හරි ඉවෙන්ට් එකක් තිනකොට මම යන්නේ මිනිස්සුගේ BMW එකේ. මිනිස්සුගේ BMW එක තමයි මම කැම්පස් එකේ වැඩේට යන්නේ. ඒක මට දීලා තියෙන සමාන නිල වාහනේ කාර්යයක් විතර තියෙනවනේ. දැන් ලෙක්චර්ස් වලින් මන් දිහා බලන්නේ සමහරලාට අපේ පන්ති වුණින් බලන්නෙත් නිකන් අපේ පන්ති ලයිව් බලන්නේ හිතවත් ඇයි ඉතින් ඔබ දන්නවනේ. එයාලා බලන්න ලයින් එක. මම කියන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමින එක වෙන අපි අහලා තියෙන්නේ. හැබැයි නිකන් හොඳයි නේද ඇඟිල්ලට වඩා පොඩ්ඩක් ඉදිමින පුළුවන්. චුට්ටක්. ඒ කියන්නේ ගොඩක් ඉදිමින පිපිලා මැන්නෝ ගේම් බෙක් කළා. හරි. හැබැයි ඇඟිල්ලට වඩා පොඩ්ඩක් ඉදිමින පුළුවන් නම් මම හිතන හොඳයි. කියන්නේ ඒ මොකද කියන්නේ හීනමානේ හරියන්නේ නැහැ. අතිමානේ අප්සෙට්. හැබැයි මානේ චුට්ටක් එහාට තිබ්බට කමන්නේ. කොහොම හරි ඊට පස්සේ ඒ කටයුත්ත කරලා අන්තික කියාගෙන යනන්නේ. ඊට පස්සේ උසස් අධ්‍යයන අමාත්‍යාංශයට යොමු වෙනවා. උසස් අධ්‍යයන අමාත්‍යාංශ ටිකක් ඉගෙන පස්සේ මට හිතුණා දැන් කැම්පස් කාලේ මට ඉගෙන ගන්න හම්බුනේ ශාස්ත්‍රීය කාරණාව. කියන්නේ මම වැඩිපුර channel එකේ තියෙනද මට සීරියස්ලි මේක වැඩි ඉගෙන ගන්න මොකද මේ විෂය තියෙන්නේ පුතේ ඔබ ඉගෙන ගන්න නැති අනුද මේ විෂය හදන්නේ සිංහල භාෂාවෙන් නෙමෙයි මේ විෂය හදන්නෙම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ බිල්බර් සාම් ලේගුලම මේක නිර්මාණය. ඒකට අපි සිංහල ඉගෙන ගන්නවා කියන්නේ පරිවර්තන කරලා ඉගෙන ගන්න. එහෙනම් මට ඕන නම් මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙනම් මම ශිෂ්‍යත්වයකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඉන්දියාවෙන් ලංකාවටම ලැබෙන ශිෂ්‍යත්ව 4ක් එකක් ලැබිලා ඉන්දියාවේ මයිසූර් විශ්වවිද්‍යාලයේ මම සංනිවේදනය හා ජනමාධ්‍යවේදී කියන පශ්චාත් උපාධිය හදාගන්නවා. ඒකට ඒක අවුරුදු දෙකක් ෆුල් ටයිම් කරන්නේ. ඒකට ඒකේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක මට ලොකු පිටිවහල. මොකද අර ඔබ හිතන්නකෝ දැන් පාලි හා බෞද්ධ ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්නෙම පිටරට හාමුදුරු ඒ විෂය තියෙන්නේ භාෂාවත් එක්ක හින්දානේ. එහෙනම් එතකොට ඇත්තටම විෂය හොඳටම කැලණි විශ්වවිද්‍යාලය වගේම අර ඉන්දියාවේ මයිසූර් විශ්වවිද්‍යාලේ විෂය හොඳටම හම්බ වෙනවා. අනිත් එක විෂය හම්බ වෙන වගේම පුතේ අනුද මේ ලෝකේ එක්ක හොලිවුඩ් යන්න ඕන එක බොලිවුඩ් යන්න ඕන එක ඇමරිකාව එක්ක ඉන්දියාව සිනමාව පැත්තෙන් ගත්තට පස්සේ දැන් එතකොට මට ඇමරිකාව යන්න බැරි වුණා. හැබැයි මම ඉන්දියාව ඉගෙන ගත්තා. මම හිතුවා කැම්පස් එකේ කරන අධ්‍යයනයට වඩා ඒවත් වගේම කැම්පස් එකේ අපේ ෂූටින් තියෙනවා ෆිල්ම් වල පිටරට මේ හින්දි සහ දෙමළ ෆිල්ම්. ඒවා පුතේ ඒවා උපාධි තමයි. දැන් ලංකාවේ චිත්‍රපට කියන්නේ ලංකාවේ චිත්‍රපට කල්පනා කරලා ගැටලුවක් තියෙනවා නේ කියන්නේ. යම් තත්ත්වයක තිබ්බට තාක්ෂණ වශයෙන් නමුත් ඒ චිත්‍රපටයක් කරන විදිහ දවස් 5ක් බලන් ඉන්නවා කියන්නේ මට අර අවුරුදු දෙකක ඩිග්‍රිය වගේ මේක වැදගත්. කොහොම අධ්‍යක්ෂකින් ගොඩක් එක්ක ඉතින් ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ පූර්ණ කාලීව මම තීරණය කරනවා රාජ්‍ය සේවයෙන් අයින් වෙලා පූර්ණ කාලීනව මේ අවුරුදු 18 දරුවොත් එක්ක හැමදාම සතුටින් ඉන්නවා. හොඳයි. එතකොට මේ කැම්පස් එකේ ඉගෙනගෙන ඊට පස්සේ අන්තර්ජාතික මට්ටමින් ඉගෙනගෙන එතනින් එහාට ගිහිල්ලා මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකකින් තමන්ගේ ජීවිතයට දේවල් අරගෙන මේ සංනිවේදනය හා මාධ්‍යඥය කියන විෂය උගන්වන්න සූදානම් වෙන්නේ. එතකොට සර් කවද්ද පළවෙනියටම ළමෙක්ට උගන්වන්නේ? තමන්ගේ පළමුවෙනි ඉගෙනීමේ අත්දැකීම මොකද? ඒක බං ලස්සන කතාවක් කියන. ඒ කියන්නේ මට පළවෙනියට උගන්වපු ළමයා ගැන මතක නෑ. නමුත් මතකයි. අපේ ළඟම අපේ ගෙවල් ආසරෙ ඉන්න කැලුම් කියලා අපේ හිතවත් කෙනෙක් DS එකේ දරුවෙක්. එයාට තමයි කියන්නේ අපි උසස් පෙළ මීඩියා කරනකොට මගෙන් 2013 විතර මම මත විදිහට පස්සේ එයා තව යාළු 5 දෙනෙක් එක්කෙනවා මාළවි දරන පන්තිය කරනවා. හැබැයි මම ඒ ලස්සන කතාවක් කියන එකට අදාළව. ඊට පස්සේ ළමයි 20ක තියෙන පන්තිය 2014 වල මට හැදිලා තියෙනවා. හැබැයි ඒ ළමයි 20 දැන් ඒ කට්ටිය අනවත 2014 අලුත් බැච් එකක් එනවනේ. ඒගොල්ලෝ දැන් මට දාලා යන්න වෙලා ඉන්දියාව යන්න. දැන් පුදුම වැඩක් මේක. දැන් එන අවුලක්. ඒ කියන්නේ ඉන්දියාව යන්න කලින් තමයි උගන්වන්න පටන් ගත්තේ. ඔව් ඒතකොට මම සාමාන්‍ය විදිහට පන්ති කරන් ගියා. හැබැයි මගේ රහ තිබ්බේ ඉගෙනීම තමයි. නමුත් පසුබිමක් හැදෙන්න ඕනේ. නමුත් මං හිතුවේ වගේම හැමෝටම තියෙන එක ඩිග්‍රියයි ෆස්ට් ඩිග්‍රී තියෙන ලංකාවේ. මට මේක ස්ට්‍රෝං වෙන්න ඕනේ. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් සහ ඇත්තටම විෂය හරියට මට හිතෙනවා ලංකාවට විෂය හරියට අහුවෙන්නේ නැහැ කියලා. 2014 මං ගියාට පස්සේ දැන් මට යන්න දැන් අවස්ථාවක් ලැබෙනවා. දැන් ළමයි ටිකක් දාලා යන්න බෑනේ. මං එතකොට මං Facebook එකේ ගිහින් බාට 2014 තමයි මං ඔන්ලයින් උගන්වන්න පටන් ගන්නේ Skype එකේ. මං එහෙ ගිහිල්ලා Skype එකේ ළමයින්ට උගන්වනවා. එතකොට සගේ පාසල් කාලේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න කොහොමද පාසල් කාලේ ගිවිලන්නේ ටියුෂන් ගියා? ඔව්. එතකොට උසස් පෙළට හැදෑරුවේ සබ්ජෙක්ට් ආර්ට් ස්ට්‍රීම් එකේම සංනිවේදනය හා මාධ්‍ය නෑ. ඒතකොට පුතේ 2000 අපේ උසස් පෙළ මාධ්‍ය විෂය ලංකාවට එන්නේ හැම එකටම ලොකු කතාවක් තියෙනවා මම මේ කෙටියෙන් කියන්නේ. ලංකාවට එන්නේ 2006 අවුරුද්ද සාමාන්‍ය පෙළට, 2008 අවුරුද්ද උසස් පෙළට, 2010 තමයි මුලින්ම උසස් පෙළ මේ පේපර් එක එන්නේ. එතකොට අපි කරන කාලේ විෂය තිබෙන්නේ. ඒතකොට මම කරේ සිංහල ලොජික් ඉකෝන් කියලා විෂයන් තුන. සිංහල ලොජික් ඉකෝන් කියන විෂය තුන තමයි කරේ. ඔය අහුවනේ ටියුෂන් ගියාද කියලා. මම මෙහෙම උත්තරයක් දෙන්න නැත්නම් පාසල් අධ්‍යාපනය කරන මේ එකක්. ඔව් මම පාසලෙන්
සාමාන්‍ය පෙළ දක්වා පාසල් අධ්‍යාපනයෙන් තමයි අපි සියලු දේ කරගන්නේ. හැබැයි උසස් පෙළ කියන්නේ තරඟ විභාගයක්. මම උසස් පෙළෙන් පස්සේ පාසලෙන් ජීවිතය ඉගෙන ගත්තා. ටියුෂන් පන්තියෙන් විෂය ඉගෙන ගත්තා. සර්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද? මං හිතනවා මේ ජීවිතේ වෙනස් වෙන තැන තමයි අර ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම කියලා. නෑ කාරණා දෙකක් තියෙනවා. අතන පළවෙනි කාරණාව මම පාසල් යන කාලේ ජාතික රූපවාහිනියට ගිහිල්ලා ඒ ජාතික රූපවාහිනියේ ශ්‍රීමති ලියනගේ කියන මිස් කෙනෙක් මාව අතුරුමිතු කියන කණ්ඩායමට බඳව ගන්නවා. ඒකත් එක්ක ඒ කාලේ හිටපු අපේ හිත මිත්‍ර තමයි ඔය දැන් ඔය දිලීප කෞශල්‍ය හෙන්නායක ඉඳන් විවිධ මාධ්‍ය දාලවල බොහෝ පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඔය අපම් පැදුරු හිටපු අය වගේ මේ බොහෝ දෙනා ඉන්නේ. ඒතකොට ඒක ලොකු ටර්නින් පොයින්ට් එකක්. මොකද අපේ පෞල් පසුබිම් තුල මාධ්‍යට කාගේවත් සම්බන්ධයක් තිබෙන්නේ නැහැ. දැන් මගේ වයස මම කියන්නේ අවුරුදු 34ක් වෙනවා. හැබැයි බය නැතුව මම කියනවා අවුරුදු 16 ඉඳන් මම අවුරුදු 15 ඉඳන් මට මාධ්‍ය දෙකකින් දිනනකොට මට පුතේ අනුද අවුරුදු 19ක අවුරුදු 20ක මාධ්‍ය දෙකකින් තියෙනවා. ඒතකොට මේක පොරටෝක්යක් කියලා හිතාගත්තත් කමක් නැහැ. ඇවරේජ් සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උගන්වන ගුරුවරයෙක් එක්ක බලද්දි සර්ගේ මේ වයසට හරියන්න හොඳ මීඩියා ආభాෂයක් තියෙනවා. ඇත්තටම මගේ ලීෆ්ලෙට් එකේ මම දානවා දිවයිනේ ඉහළම සුදුසුකම් සහිත මාධ්‍ය ගුරුවරයෙක් කියලා. දැන් එතකොට ඒක පවුලක්නේ. දැන් අනිත් අය හිතනවානේ එතකොට අනිත් අයට සුදුසුකම් නැද්ද කියලා. මම මේ චැලෙන්ජ් එකක් කරන්නේ. මම ඕන කෙනෙක්ගෙන් අහනවා අවුරුදු 19ක් මාධ්‍ය අධ්‍යක්ීම් සහිත. 1. උපාධි දෙකක් සහිත. 2. ඒ දෙවෙනි උපාධිය දන්න අය දන්නවා පිටරට ගත්තට පස්සේ පොඩි වැඩි ඉඩකඩක් වැඩි බරක් තියෙනවා. උපාධි දෙකක් සහිත දෙවෙනි උපාධියේ විශ්වවිද්‍යාලෙක මේ පිටරට විශ්වවිද්‍යාලයක හදාරපු රාජ්‍ය මාධ්‍ය ලේකම්වරයෙක් විදිහට අවුරුදු 7ක් 8ක් අධ්‍යක්ීම් සහිත කෙනෙක් ඉන්නවා නම් මම මේ කියන එක වැරදි. අනිත් අය මගේ හිතවතුනේ ඇයත් එක්ක මේ කරන මේ එකක් නෙවෙයි. නමුත් මේ මොටිවේෂන් එකක් විදිහට මම මේ කාරණාව කියන්නේ. මොකද මම බය නැතුව අර ඔබේ වචනෙන් පොරටෝක්යක් දෙනවා නම් ඔව් මම තමයි ඉහළම සුදුසුකම් සහිත මාධ්‍ය ගුරුවරයෙක් කියලා මට ඒක ඔප්පු ගන්න පුළුවන් වෙන්නේ. මට ඔප්පු ගන්න සාධකයක් තියෙනවා. ඒකේ තේරුම මම හොඳම ගුරුවරයෙක් කියලා මම කියන්නේ නැහැ. සමහරට මේ අවුරුදු සස් පෙළ හදාරපු ඔබ හෙට මට වඩා හොඳට උගන්වන්න පුළුවන්. හැබැයි මේ විෂය පුතේ එහෙම උගන්වන්න එක පොඩි ගැටලුවක් තියෙනවා. ඉතිහාස උගන්වන වගේ සිංහල උගන්වන වගේ මේ විෂය උගන්වන්න බෑ. මේක අතිශය ප්‍රායෝගිකයි. ඔයා මේ ගන්න ෆ්‍රේම් එක ක්ලෝස් අප් එකක්ද වයිඩ් එකක්ද කියලා මම දැනගන්න ඕනි. මේ ෆ්‍රේම් දෙකේ තියෙන අනිත් හෙඩ් රූම් කොනද කියලා මම දැනගන්න. ලුකින් ස්පේස් මම දැනගන්න ඕනි. හරි? එහෙම නැත්නම් මේ ඒ කියන්නේ ටෙලිවිෂන් ගැන දැනගන්න ඕනි, රේඩියෝ ගැන දැනගන්න ඕනි, පත්‍ර ගැන දැනගන්න ඕනි, නව මාධ්‍ය ගැන දැනගන්න ඕනි. YouTube කෙනෙක් කවුද කියන්නේ කවුද කියලා මම දැනගන්න ඕනි. කියන්නේ මීඩියා කියලා කියන්නේ පොතපත පරිශීලනයෙන් පමණක් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ විෂයක් විදියට උසස් පෙළ හදාන දරුවෝ ගොඩක් වර්ධින තැන තමයි මේක. ඒගොල්ලෝ හිතනවා ඉතිහාසය පාඩම් කරනවා වගේ පාඩම් කළ විතර මේ විෂය කොට දාගන්න පුළුවන් කියලා. පුළුවන් කියලා හිතාගෙන ලියන්න පුළුවන්. ආයි පාරක බය කරන්න පුළුවන්. සර්ගේ ජීවිතේ පුංචි කාලේ ඉඳන් තිබ්බ බලාපොරොත්තු මොකක්ද? කවදා හරි මම මෙතනට එනවා කියලා. ඒ පුතේ මම හිතනවා කාලෙන් කාලට අපි වෙනස් වෙනවා කියලා. මම අනුද පොඩි කාලේ ඉඳන් ඉඳි ක්‍රිකට් කෙනෙක් කියලා. හරි ඊට පස්සේ හිතුවා ඊට පස්සේ ඉස්කෝලේ B ටීම් එකට යනකොට මට හිතුණා ඉතින් B ටීම් එකේ නම් ඉස්කෝලේ තියෙන ක්‍රිකට් කෙනෙක් වෙන්න බෑනේ. අතෑරලා දැම්මා. ඊට පස්සේ හිතන් හිටියා මට ඉතින් ටීවී එකට යන්න ඕනේ වුණා. ඒතකොට ටීවී එකට යනවා කියන්නේ පුතේ දුර කතාවක්. හැබැයි අනුද 10 වසරේදී මම ඒකත් ඇචීව් කරනවා. ඒතකොට ඒ ඩ්‍රීම් එකත් ඇචීව් නේ. ඒ කියන්නේ ළඟා කරගත්තට පස්සේ ඒක තවදුරටත් සිහිනයක් වෙන්නේ නැහැ. ඊපස්සේ දැන් ඒකෙත් කාලයක් ඉන්නේ. ඊපස්සේ විශ්වවිද්‍යාලය මේක. විශ්වවිද්‍යාලෙන් එකත් ළඟා කරගන්නවා. ඊට පස්සේ මට හිතුණා මට තව රෝල් මොඩල් එකක් හැදෙන ඒ කාලේ චමුදිත් සමරවික්‍රම කියලා අපිත් එක්ක මේ අපේ මාධ්‍යයෙන් හිටපු කළමනාකරන අධ්‍යක්ෂකයා. ඔහු මාධ්‍ය ඉඳලා ගියාට පස්සේ මාධ්‍ය ලේකම්වරයෙක් විදිහට මට හිතුණා රාජ්‍ය සේවයේ වාහනයක් අරගෙන එතන යන්න. ඒකත් ළඟා කරගන්න. ඊට පස්සේ හිතුණා තව ටිකක් මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඒතකොට එතනින් එහාට බලාපොරොත්තු නැහැ. දැන් එක එක ඉලක්ක විතරයි තියෙන්නේ. සිහින නෙමෙයි ඉලක්කම් තියෙන්න ඕනේ. ඉලක්ක වලට යනවා. ඊට පස්සේ හිතුණා දැන් විවිධ රැකියා කරනවා. ජීවිතේ Taman කැමැතිම සතුටින් ඉන්න පුළුවන් රැකියාවක් කරන්න පුළුවන් නම් ඒක ඔබේ වචනෙන් පට්ටනේ මරුනේ. මම මේ වෙලාවේ කරන්නේ මම කැමැතිම රස්සාව. මම කැමැතිම වෘත්තිය සතුටින් ඉන්න පුළුවන් වෘත්තිය. මම සතුටින්ම කරන වෘත්තිය. ඒ කියන්නේ ඔයාට දැන් අවුරුදු 18යි. ඔයාට අවුරුදු 28යි. තව අවුරුදු 10කින් 38යි. ඔයා එතකොට ආශ්‍රය කරන පිරිස එන්නේ වයස දැනවා. හැබැයි මම තව අවුරුදු 10කිනුත් ආශ්‍රය කරන අවුරුදු 18යි. හැමදාම තරුණයි. හැමදාම තරුණයි සහ තරුණි ඒතකොට තරුණියන්ගේ අත්දැකීමක් ඉන්නේ. හරි. මේක බොහොම සොඳුරු යන්නේ. එතකොට දැන් සර් තරුණයෙක් වයස අවුරුදු 34යි. මේ යෞන් ආදරය කියන දේ සර් දැනුනේ කොහොමද? අපේ අම්මලා කාලේ ආච්චිලා කාලේ අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරි කිත්ත කැඩ පුත්ත ඒ ඔක්කොම කාලේ පාසල් ප්‍රේමී තිබිලා තියෙනවා.
යොවුන් ප්‍රේමය තිබිලා තියෙනවා. ඒව නැති වෙන්නෙත් නෑ. ඔබ ගොඩක් අය හිතනවානේ ඒ කාලේ ගම හොඳයි නගරේ හොඳ නෑ වගේ ඒවා. පට්ටපල්ලු. ගම නගරයට වඩා වල. හැබැයි ගමේ වලත්තකම් පේන්නේ සුන්දරත්වයේ හින්දා. මම කියන්නේ ඒක වෙන කතාවක්. පාසල් ප්‍රේමය කියන එක මටත් තිබිලා තියෙනවා. 6 වසර විතර කේකේවදී පොඩි දේවල් තිබිලා තියෙනවා. නම් කියන්න බැහැනේ දැන් මේ මාධ්‍යයෙන්. එහෙම පාසල් ප්‍රේමයේ තිබිලා තියෙනවා. ඒවා පොඩි එතනින් එහාට දුරදු ගිය සම්බන්ධතාවක් තිබිලා තියෙනවා. හැබැයි ඉගෙන ගන්න වැඩෙත් කරලා තියෙනවා. මම කියන්නේ මෙහෙමයි. දැන් පාසල් ප්‍රේම ගැන කවුරු හරි අහනවා නම් ඒක හරිද වැරදිද කියන මගේ අහන ප්‍රශ්න මම හිතන්නේ ගැලපෙන්නේ නැහැ. මානුෂික කාරණා හැමෝම ඒ ආදරේ දැනන වයසේදී ජීවිතයන්ගේ ඒකට යොමු වෙනවා. හැබැයි මේ ඒ අතරදී තමන්ගේ වැඩේ මාත් එක්ක යාළු වෙච්ච හැමෝම කැම්පස් ගියේ නැහැ හැබැයි. මම කැම්පස් ගියානේ. එතකොට ඒක ගැටලුවක් තියෙනවනේ. මගේ දන්නේ ගැටලුව. හරි. මම කියන්නේ ඒක හිතාගෙන ඔබත් ඔබේ පාසල් ප්‍රේමය කරගෙන යන්න කියන්න බෑ. දැන් මේක YouTube එකේ ගියාට පස්සේ කියයි පාසල් ප්‍රේමය කරගෙන යන්න ටියුෂන් ගුරා කියයි. එහෙම කියලා හෙඩ්ලයින් එන්න පුළුවන්. ඒ හින්දා මම ඒක එහෙම කියන්නේ නැහැ. හැබැයි මම කියන්නේ මානුෂික කාරණා තියෙන ඒවා වෙනස් කරන්න බෑ. දැන් හැබැයි ඒවට ඉඩකඩ ටිකක් වැඩි සීමාන්තික වැඩි. ඒ කියන්නේ ඉස්සර නම් කෙනෙක්ව හම්බෙන එකම අමාරුයිනේ. දැන් අපේ පන්තිලම මට අහුවෙලා තියෙන මෙහෙම උගන්වනවා ඇත්තට මෙතන පල්ලෙහා බලන් ඉන්න කෙනෙක් වීඩියෝ කෝල් එකේ. අනිත් පැත්තේ වෙන වීඩියෝ කෝල් එකේ බලන් ඉන්නවා. ඒකට ඉගෙන ගන්න වෙන්නේ මම දන්නේ. එහෙම වෙන්නේ නැති. කොහොම හරි ඉතින් එහෙම සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමන්ගේ වැඩේ කරගන්න එක තමයි තමන්ගේ වැඩේ වගකීම. හොඳයි. එතකොට දැන් කියවනක් තියෙනවා සාර්ථක බිරිමියෙක් පස්සේ ගැහණියෙක් සිටිනවා කියලා. සර්ගේ ජීවිතේ ඊට පස්සේ කවුද එහෙම ඉන්නේ? ඇත්තටම බිනිඳ නිසා කියනවා නෙමෙයි. නමුත් ඇය ආවට පස්සේ තමයි ගොඩක් දේවල් අලුතෙන් හැදුනේ වෙනස් වුනේ බය නැතුව තීරණ ගත්තේ. මොකද අපි දෙන්නම තමයි ඉන්දියාවේ මයිසූරු විශ්වවිද්‍යාල පශ්චාත් උපාධියට යන්නේ. අපි දෙන්නම තමයි ක්‍රිකට් ගන්නේ. කසාද බැඳලා හැබැයි පශ්චාත් උපාධියට යන්නේ. කසාද බැඳලා අවුරුද්දකින් තමයි පශ්චාත් උපාධියට යන්නේ. ඒකට ඇයත් එක්ක තමයි උදාහරණයක් මම මේකට කියන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වා අපි අර කම්මැලි විදිහට හිතනවා කියලා. ටිකක් කම්මැලි කියලා. මම ඒක අත්දැකීමක් කියන්නම්. මේ ඉන්දියාවේ ඉන්නකොට මම අහනවානේ කොහේ ඉඳන් දෙන්නේ කියලා යාළුවන්ගෙන්. එක්කෙනෙක් කියනවා මොකක් නගරේ බන්ඩිමෙන්ට් කියනකොට අපි යන කොච්චර දුරද 3 hours only bro කියනවා. මම හිතුවා මොකක්ද පැය 3යි. කැම්පස් එක කොච්චර දුරද පැය 3යි කියනවා. තව කෙනෙක්ගෙන් අහුවට පස්සේ රටේ මැද මාස 6කට පාරක් තමයි ගෙදර යන්නේ. තව කෙනෙක්ගෙන් අහුවට පස්සේ කියනවා වන්නම් පැය දැන් දුර පැයෙන් කැම්පස් එකට එන කෙනා හිතන් ඉන්නේ එයාට අත්නම් දැනෙන්නේ එයා කැම්පස් එකේ එහා පැත්තේ ඉන්නවා වගේ. මම කියන කතාව අහගෙන ඉන්නකො ඊට පස්සේ මට හිතෙනවා මගෙන් අහලා තියෙන කොහෙද පන්ති ගන්න මම කියනවා කොළඹේ දවස්වල නුවර පන්ති වන්දි මම කියන දුරනිති නුවරට යනකොට නම් කොච්චරද යන්නේ පැය 3ක් අර මගේ කැම්පස් එකේ යාළුවා ඉන්දියාවේ යාළුවා උදේ පාන්දර 5ට නැගිටලා 8ට කැම්පස් එකට එනවා ඔහුට ඒක සාපේක්ෂව ළඟ වෙන්නේ ඉන්දියාව ලොකු හින්දා අපිට පොඩි හින්දා අපිට පැයක් දුරයි මාළගේ පන්තියට එන්නේ නැතු දරුවා අහනවා සර් කඩුවෙල පන්ති නැද්ද මං ඉන්නේ කඩුවෙල කියලා විනාඩි 5යිනේ දැන් මේ සාපේක්ෂාර්ථයන් එතකොට මම හිතනවා ලංකාවට එන්න මේක මාරු වැඩන්නේ. අපි මේ පොඩ්ඩටින් වැඩක් ගන්න නැහැ. ඔබ දන්නවද ඊට පස්සේ මම පටන් ගන්නවා පන්තියක් මාස 6 උසස් පෙළ කියලා පන්තියක්. BCM මේ වැඩිහිටි දරුවන්ට මේ පන්තිය තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඒක මම තත්ත්වයෙන් ඉස්සෙල්ලා මේ වැඩේ කියන්න. ලංකාවේ දැන් 20ක මම පන්ති පටන් ගන්නවා. මම උදේ පාන්දර 4ට ගෙදරින් ගිහිල්ලා 8ට 4:00ට 5ට ගෙදරින් ගිහිල්ලා 8ට නුවර පන්තිය කළා 12ට පන්ති ඉවර කළා 1:00ට කුරුණෑගල පන්තියක් කරලා එන්නේ. දැන් ඔබට ඒ ට්‍රිප් එකක් නෙන්නේ නුවරේ එක ට්‍රිප් එකක් කුරුණෑගල එක ට්‍රිප් එකක්. සමහරවිට සෙන්සුවාද ඒ පන්ති කළා සෙන්සුවාද කුරුණෑගල ඉඳලා අනුරාධපුර යන රැට. හරි අනුරාධපුරේ ගිහිල්ලා පහුදා අනුරාධපුර පන්ති කරලා එනවා. රට පොඩි ඉන්න පුතේ. මේ පොඩි රටෙන් වැඩක් ගන්න අපි දන්නේ. එතකොට මේ හැම දෙයකටම හයියක් උනේ ඇත්තට මගේ බිරිඳ අය ඈත් ඇත්තම ග්‍රන්ථ කතුවරයක්. ඇයගේ නම නෝකා මිනිපළඟ අය ජනමාධ්‍ය විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරනවා. දැන් නමුත් අපි දෙන්නම ඒ සියලු රැකියාව වලින් අයින් වෙලා දැන් පූර්ණ කාලින මේ අධ්‍යයන කටයුතු සහ මේ අමතර පන්ති කටයුතු එක තමයි. ඒ කලින් ප්‍රශ්නේ කිව්වා මේ මාස 6න් උසස් පෙළ කියලා දෙයක් කියලා. මොකක්ද මේ මාස 6න් උසස් පෙළ කියලා කියන්නේ? මෙහෙමයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුළු උසස් පෙළ කියන්නේ ඉතාම වැදගත් කඩේමක්. උසස් පෙළ නැත්නම් කිසිම තැනකින් සමහර තැනකින් එහාට යන්න බෑ. මැත් සයන්ස් කළා උසස් පෙළ අසමත් වෙන ගොඩක් දරුවෝ ඉන්නවා. හැබැයි O level ප්‍රතිඵල ඒ 9 ඒ 10 ඒ 7 යට තියෙනවා. ඒකට ඒ අයට රැකියාවකට යනකොට එකාතකට බැලුවට පස්සේ අඩුම ගන්න උසස් පෙළ සමත් වෙලාවක් නෑ. ඒකට මගේ පන්තියක් තියෙනවා. ලංකාවේ නගර 20ක මේ පන්තිය තියෙනවා.
නිකන් තැන් වලින් කිව්වොත් එහෙම අනුරාධපුරය, නුවර, කුරුණෑගල, ගාල්ල, මාතර, රත්නපුර, අවිස්සාවේල්ල, පානදුර, නුගේගොඩ, කිරිබත්ගොඩ, මීගමුව, කළුතර ඇතුළු ප්‍රධාන නගර හැම එකම මේ පන්ති දින ගුරුවරු මං හිතන්නේ 20ක් 25ක් මාත් එක්ක ඉන්නවා. කලා සහ වාණිජ විෂය ධාරා දෙකෙන් මේක පැවැත්වෙන විශේෂත්වය මේකයි. යම් කෙනෙක් පන්ති එන්න ඕනේ සතියේ එක දවසක්. සතියාන්තේ එක්ක සෙනසුරාදා එක්ක ඉරිදා. සිංහල මීඩියා පොලිටිකල් BC ආර්ට්ස් වල තියෙන සාපේක්ෂව පහසු විෂයන් අතර සාපේක්ෂව ඒ විෂයන් අතර තුනක් තෝරගන්න පුළුවන්. එක දවසේ මේ විෂයන් තුනම ගෙනියන්න කරනවා. දරුවෝ ඉන්නේ එක තැන ගුරුවරයා තමයි ඉන්නේ. දරුවාට කට්ට කන්නේ නැහැ. දරුවෝ එක තැන ඉඳන් ඉන්නවා. ගුරුවරයා ඇවිල්ලා අදාළ විෂය ඉගෙනීම් කරනවා. මාස 6ක් ඇතුළත සියලු දේ අපි කවර් කරලා දරුවව උසස් පෙළ විභාගය සඳහා සූදානම් කරනවා. මට වඩා වැඩිමල් දරුවොත් මාත් එක්ක මේ විභාගෙ උදාහරණයක් දැන් අපේ හිතවත් මිත්‍ර රංජන් රාමනායකට අවුරුදු 57ක්. ඊට වඩා වැඩිමල් අයත් අපිත් එක්ක උසස් පෙළ කරලා මුලින්ම එන්නේ S3ක් ගන්න. පස්සේ සමහරලාවට කැම්ප් අවුරුදු 40න් වැඩි දරුවෝ කැම්පස් ගියත් අපිත් එක්ක කෙනෙක් වෙන වැඩක්. ඒක අලුත් කන්සෙප්ට් එකක්. විශේෂයෙන්ම ජොබ් එකක් කරනකම් උසස් පෙළ කරන එක දැන් සිහිනයක් නෙමෙයි තවදුරටත්. ඇත්තටම ජොබ් එකක් කරනකම් උසස් පෙළ කරන්න පුළුවන්. මාත් එක්ක හැම අවුරුද්දෙම සාපේක්ෂ වශයෙන් එක තැනක ළමයි 50ක් ගාන තියෙනකොට ළමයි 1000ක වගේ ප්‍රමාණයක් හැම අවුරුද්දම උසස් පෙළ මාත් එක්ක කරනවා. ඒකට සුදුසුකම්ලත් ගුරුවරු කලා සහ වාණිජ විෂය දාලා දෙකේම ඉන්නවා. හැබැයි අපි වාණිජ කරන්න කියලා යෝජනා කරන්නේ මීට ඉස්සෙල්ලා කොමර්ස් කරපු කෙනෙක් හෝ මැත් සයන්ස් කරපු කෙනෙක් විතරයි. මොකද ඒක පොඩ්ඩක් ටිකක් සංකීර්ණ හින්දා. හැබැයි කැමැත්තක් තියෙන ඕන කෙනෙකුට ආර්ට්ස් වලින් අපි වග කියනවා හැමදාම පන්ති ඇවිල්ලා ඉඳන් හිටියත් පාඩම් කරන්නේ නැතුව ඉඳන් හිටියත් විභාගේ පාස් කරනවා කියලා. මැජික් කියන්නේ මේ අනුද. ඉඳන් ඉන්නවා කියන්නේ මාසික සතියේ පැය 8ක් කියන්නේ මාසික පැය 32ක්. මාසික පැය 32ක් වැඩ කරනවා කියන්නේ උසස් පෙළ පාස් වෙන. මේ වීඩියෝ එක බලන කෙනෙක්ට උසස් පෙළ කරන්න ආසාවක් කියන කැමැත්තක් ඇති වෙලා මේ මාස 6න් උසස් පෙළ කියන වැඩේට සහභාගී වෙන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් පොඩක් අපි ඒක ගැන තවදුරටත් පැහැදිලි කරමු. මේමයි කියන්නේ පදාත් සරලව කිව්වොත් එහෙම සතියේට එක දවසක් පන්ති තිබ්බට සාමාන්‍ය පන්තියකට සතියට උගන්වන්නේ පැය දෙකයිනේ. පැය දෙකයි කියන්නේ මාසෙට කීයද පැය 8යි. ඒ පැයට අපි ගැනීම කරනවා. ඊට අමතරව දැන් අලුත් තාක්ෂණයක තවත් අපිට අවස්ථා ලැබිලා තියෙනවා. දැන් මේ ඉන්න අය රැකියාව කරනවා කියන්නේ යාට ඔන්ලයින් පන්ති වල සහභාගී වෙන්න පුළුවන්. අපිට රැයට පේපර් ක්ලාස් එක කරන්න පුළුවන් ඔන්ලයින්. අපි ඒක කරනවා. මේ ඔක්කොම රහස් ටික මම මේ සමාජෙ කියනවා. ඒ පේපර් ක්ලාස් එක තුන රැයට කරන්න පුළුවන්. ඊට අමතරව විශේෂත්වය වන්නේ අපි දෙන ටියුටර්ස් පුතේ ඇත්තටම ගොඩක් වෙලා යන්නේ පන්ති කාමරය තුල ලියන්නනේ. ඒ එන්දරුවන්ට ඒ වගේම ටියුෂන් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ටියුෂන් කියන්නේ ඔබ දන්නවනේ ටියුෂන් සංස්කෘතිය තියෙන දරුවව රඳව ගන්න කරන්න ඕන දේවල් ටික තියෙන ගුරුවරයාට ඒ පන්ති තුල ඒව කරන්න ඕනේ නැහැ. පාඨකොළ ඕනෙත් නැහැ. ඒ ආයත ඕනේ ඉගෙන ගන්න. අපිට තියෙන උගන්වන්න. ඒක කාලය සම්පූර්ණ ඉතුරු වෙනවා. ඇත්තට මේකේ මැජික් එකක් නෙමෙයි. ඒකේ අපි පාවිච්චි කරන උපක්‍රම ටිකක් තියෙනවා. ඒ වැඩේ සාර්ථක කරන්න ඒව මට මෙතන කියන්න බෑ. හැබැයි ඒ සුවිශේෂී උපක්‍රම, කෙටි ක්‍රම, ෂෝට් නෝට්ස් ඒ සියල්ලත් එක්ක අපේ පන්තියට එන කිසිම කෙනෙක් 90ක පැමිණීමක් තිබෙ කිසිම කෙනෙක් උසස් පෙළ අසමත් වෙලා නැහැ වගකීමෙන් කියන්නේ. ඒක පොඩි ජාතික වැඩ පිළිවෙලක් විදිහට යනවා. ඇත්තට මේක බොහොම සතුටින් අපි කරන්නේ. මොකද අපේ සම්වයසයක් තියෙනවා. අපිට වඩා වැඩිමල් අයත් ඉන්නවා. ඒක බොහොම වෙන වැඩක් ඒක. හොඳයි. ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයකට එන්නයි සූදානම් ඉන්නේ දැන් මේ කලා විෂය ධාරාව කියලා කියන්නේ සමාජයේ ඇතුළත ටිකක් අමුතු විදිහට බලන සබ්ජෙක්ට් කරන ස්ට්‍රීම් එකක්. මොකද කිව්වොත් මම ආර්ට් කරන්නේ මම ඒ ආර්ට් කරනවා කියලා කියන එක මේ සයන්ස්, මැත්ස්, කොමර්ස් එක්ක බලද්දී මිනිස්සු පොඩ්ඩක් පහලින් බලන දෙයක්. ඒකට හේතුව මොකක්ද? දැන් සර් මේ මාධ්‍යත් එක්ක ගැටෙන ගුරුවරයෙක් අන්නවා. මෙහෙමයි ඇත්තටම ඉස්සර අපි සමහර අය කියනවා ආර්ට් කළා ඒ තුනක් ගත්තා වැඩක් නැහැ. සයන්ස් කළා F3ක් ගන්න එක හොඳයි කියලා. මට මේ ප්‍රශ්නේ අහන්න ඇත්තටම හේතුවක් නැහැ. මට ඒකට හැමදාම උත්තර ලැබෙනවා. මොකද මගේ පන්ති වල දෙන්නේ ඒක සයන්ස් කළා F3ක් ගත්තා තමයි. ඒගොල්ලෝ රැකියාව වලට ගිහිල්ලා ඊටාම දක්ෂ දරුවෝ උසස් පෙළ සමත්වත් නැති හින්දා Taman නොගැලපෙන විෂය ධාරාවක් කළා බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන හින්දා මම හිතන්නේ ඒක පුතේ ලෝකෙ ඒක මේ තාක්ෂණික වශයෙන් වෙනස් වෙන්න ඕන දෙයක්. පුංචි කාලෙම දරුවගේ දක්ෂතා හඳුනා ගන්න ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්ත වගේ රටවල O level රිසර්ච් අනුව A level විෂය තෝරගන්න දෙන්නේ නැහැ. අපේ කොච්චර ගොන්ද කියලා බලන්නකෝ. O level ගණන් වලට ඒකක් තියෙනවා මැත්ස් කරන්න කියලා. මම කියන්නම්කෝ මම O level ඉංග්‍රීසි වලට ඒ ගත්ත විදිය. O level ඉංග්‍රීසි කරනකොට පුතේ මට O level ඒ ගන්න තරම් තත්ත්වයක් නැහැ. මම ලියුම් ටික කටපාඩම් කරගෙන ගියා. ලියන ලියුම්. ඊට පස්සේ ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ලියුම් ලියන විදිය. මට තාම මතකයි. I compelled to write this letter to tell my dissertation. එහෙමයි පටන් ගන්න. එසේ එකත් පොඩි ෆෝමැට් එකක් ලෑස් කරන් ගියා.
මට A level O level ඉංග්‍රීසි C මට්ටමේ මං හිටියේ මං කටපාඩම් කරලා ගිහිල්ලා ඉංග්‍රීසි වලට ඒකක් ගත්තා. මම මේ කියන්නේ O level වලින් A level විෂය තෝරගන්නේ හරි වැරදි මේක ඊට වඩා හරි පුළුල් ක්‍රියාවලියක්. මට ඒක කෙටියෙන් කියන්න බෑ. පොඩි කාලේ නම් දරුවා කැමැති පැත්ත විතරක් නෙමෙයි ඔහු දක්ෂ පැත්ත හඳුනාගෙන ඒ අනුව ඔහුව ඒ දෙයට යොමු කරන්න ඕන. දැන් හොඳයි පුතේ තාක්ෂණ විශ්වවිද්‍යාලය ඉස්සර ඇහුවොත් ඔබෙන් මොකද කරන්න කියලා ගැරිජ්ජක් දාගන්න කිව්වොත් එහෙම වාහන හදන තැන බයිට් කරයි. අම්මා තාත්තායි මොනවද මේ කියන්නේ කියලා. හැබැයි සමාවෙන්න මෙහෙම කිව්වට රාජ්‍ය සේවය රුපියල් 35000ක් ගන්නවට වඩා ගැරිජ්ජක් දාගන්න හොඳ නැහැ. තමන්ගේ රස්සාවන් පුතේ මාසෙට ලක්ෂ කීයක් වෙන්න පුළුවන්. තමන්ගේ ටැලන්ට් එක තියෙන එතන නම් ඔටෝමොබයිල් ඉංජිනේරින් කරලා එතන යන එක මොකක්ද තියෙන වැරද්ද? තමන් දක්ෂ පැත්ත තෝරගන්න ඕන. තාක්ෂණ විෂය දාලා අපි කිතාම හොඳයි. දැන් මාධ්‍ය අධ්‍යයන වගේ විෂයක් පුතේ ඇත්තට මේක ලෝකෙට ලංකාවට හඳුන්වලා දෙන්නම ජොබ් ඔරියන්ටඩ් සබ්ජෙක්ට් එකක් විදියට. රැකියා අභිමුඛ පාඨමාලාවක්. මේක කරලා තියෙන්නේ ගෙදර ඉඳන් නිකන් ඉන්න නෙමෙයි. දැන් මේ ඔබ මේ YouTube channel එක ගැන දරුවොත් මාත් එක්ක මගේ ඉගෙනත් දරුවෙක් ඉන්නවනේ මෙතන. එතකොට ඔහුට අපි කියලා දෙනවනේ නව මාධ්‍ය TV channel ඉදකට අවශ්‍ය නැහැ, රේඩියෝ channel ඉදකට අවශ්‍ය නැහැ. එතනින් එහාට ගිහලා ඔබට අවශ්‍ය නම් තනියෙන් ගොඩ යන්න YouTube channel එකෙන් ගෙදර ඉඳන් හම්බ කරන්න පුළුවන්. දැන් මේවට දරුවෝ යොමු වෙන්න එපා. ඒ හින්දා ආර්ට් කොමර්ස් සයන්ස් මැත්ස් කියන එකට වඩා එක තමන් කැමති දේ කරන්න, තමන් ආස දේ කරන්න, ඒ වගේම ආස වුණත් තමන්ට බැරි දේ කරන්න එපා. පුළුවන් දේවල් ගන්න. ඒක තෝරගන්න හැබැයි ඔබේ මට්ටමේදී දරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පාසල් අධ්‍යාපනයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනයේ සිටම වෙනස් දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් සංනිවේදනය හා මාධ්‍යද්වීනය කියන විෂය ගැන අපිට කියලා දුන්නා. ඉතින් ඒ වගේම තමයි මේ මාස 6න් උසස් පෙළ කියලා කියන කන්සෙප්ට් එක ගැන අපිට හොඳ අදහසක් දුන්නා. ඉතින් මේක බලන වයසින් වැඩි කෙනෙක් ඉන්නවා නම් Tamanට උසස් පෙළ කරන්න ඕන නම් මෙතනට එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ගල්ලා උසස් පෙළට විෂය ධාරාවන් කරන්න මොනවාද කරන්න ඕන කියලා තාමත් හොයන නංගින මල්ලි ඉන්නවනම් අනිවාර්යයෙන්ම තෝරගන්න සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ඔබට ප්‍රායෝගික දැනුම තියෙනවනම් සමාජ දැනුම තියෙනවනම් ඔබට උසස් පෙළ හොඳ සාමාර්ථයක් අරගෙන විශ්වවිද්‍යාලය වරම් අවශ්‍යයෙන්ම හිමි කරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි මීඩියා කියලා කියන්නේ. ඉතින් අමතක කරන්න එපා සර්ගේ ක්ලාස් එකට එන්න. ඉතින් ඒ වගේම තමයි අපි ස්තුති කරනවා සර්ට අද අපිට මේ අවස්ථාව ලබා දුන්නාට. ඒ වගේම තමයි අපි මේ ඉන්නේ නාවල කොස්වත්ත නාසා කියන අධ්‍යාපන ආයතනයේ නාසා එකේ පරිපාලන මණ්ඩලයට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න. සර්ගේ තියෙන YouTube channel එකක් media god කියලා පල්ලා description එකේ අපි දාන්න. සර් Facebook ඉන්නවා ගයාන් නිද්දමල්ගොඩ. ඒකේ website එකක් තියෙනවා. ඒකත් අපි පල්ලා description එකේ දාන්න. ඉතින් ඔයගොල්ලන්ට වැඩි විස්තර ඒ වගේ ගන්න පුළුවන්. ඒ වගේම සර්ගෙන් ඉදිරියට ඉගෙනීම් අධ්‍යාපන කටයුතු වල සර්ත් එක්ක ඉගෙන ගන්න බලාපොරොත්තු ඉන්නවනම් සර්ගේ නම්බර් එක ඒ හැම දෙයක්ම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒවා බලලා මේ සර්ගේ ක්ලාස් එකට එන්න. ඒ වගේම තමයි සර්ත් එක්ක අධ්‍යාපන කටයුතු ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අද වීඩියෝ එකකින් ඔයගොල්ලෝගේ ජීවිතයට සහ තමන්ගේ ජීවිතයට තමන්ට මොටිවේෂන් එකක් අරගන්න තියෙනවා නම් ඉතින් ඒක ඔබට බාරයි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් මතක ඇතුව ඔබන්න අපේ ඊළඟ වීඩියෝස් ඔයගොල්ලෝගේ ගාවට ගන්න. ඉතින් තවත් මේ වගේම රසවත් ජීවිත කතාවකුත් එක්ක ඔයාගේ ජීවිතයටත් දෙයක් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට